ආයිබෝවන් අද දෙරන එඩියුකේෂන් නාලිකාව හරහා ගෙන එන කොමර්ස් පාඩම් මාලාවේ ඉතාම වැදගත් පාඩමකට තමයි අපි අද යන්න ලෑස්ති වෙලා ඉන්නේ. මොකද මේ විභාගෙට මුහුණ දෙන ළමයිගේ අවසාන දවස් ටික. ඉතින් ගොඩාක් ළමයි ඉල්ලලා තිබ්බා මේ මූල්‍ය ප්‍රකාශ කියන පාඩම අපිට කරලා දෙන්න කියලා. ඉතින් ඒකත් එක්ක අපි අද ඉතාම වැදගත් පාඩමක් මූල්‍ය ප්‍රකාශ කියන පාඩම අපි අද පටන් ගන්නවා. ඉතින් මේ විභාගයේ O level විභාගයේ කොමර්ස් පේපර් එකේ අනිවාර්යයෙන්ම එන ප්‍රශ්නය 7 වෙනි ප්‍රශ්නෙට අනිවාර්යයෙන්ම එනවා කියලා කියන්න පුළුවන් ගාන තමයි මූල්‍ය ප්‍රකාශ ගාන. ඉතින් ඒකත් එක්ක ලකුණු 15ක විතර ප්‍රමාණයක් 100න් ආවරණය වෙනවා කොමර්ස් පේපර් එකේ මේ පාඩම ආශ්‍රිතව. ඉතින් අපි බලමු අද පාඩම කොහොමද ඉස්සරහට යන්නේ කියලා. right. ව්‍යාපාරික මූල්‍ය ප්‍රකාශ. අපි 10 වසරේදී ඉගෙන ගත්තා ව්‍යාපාරයක ගිණුම්කරණය හැඳින්වීම කියන පාඩමේ ඔබට මතක ඇති ගිණුම්කරණය කියලා කියන්නේ ව්‍යාපාරයක ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගන්න අවශ්‍ය කරන තොරතුරු සැපීමේ ක්‍රියාවලිය. ඒක තමයි ගිණුම්කරණය කියලා කිව්වේ. එතකොට ඇල්මැති පාර්ශව මෙන්න මේ ගිණුම්කරණය හරහා සපයන තොරතුරු මත පදනම් වෙලා තමයි තීන්දුව తీරන ගන්නේ. ඒ කියන්නේ ගිණුම්කරණයේ ප්‍රධාන කාර්යය තමයි ඇල්මැති පාර්ශවයන්ට අවශ්‍ය තොරතුරු සපයන එක. ඒකට ගිණුම්කරණය හරහා විවිධාකාර වාර්තා පිළියෙල කරනවා. අන්න එහෙම පිළියෙල කරන වාර්තා වලට තමයි අපි මූල්‍ය ප්‍රකාශ කියලා කියන්නේ. අපි ව්‍යාපාර සංවිධාන කීපයක් කතා කරාට අපි මෙතනදී සැලකිල්ලට ගන්නේ තනි පුද්ගල ව්‍යාපාරවල මූල්‍ය ප්‍රකාශ ගැන තමයි O level මට්ටමේදී අපි කතා කරන්නේ. ඒකේ යටතේ අපි මූල්‍ය ප්‍රකාශ දෙකක් කතා කරනවා. ලාභ ප්‍රකාශය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. ඔන්න ඔය මූල්‍ය ප්‍රකාශ දෙක ගැන තමයි අපි මේ පාඩමේදී කතා කරගෙන යන්නේ. අපි යනවා අපේ පළවෙනි මාතෘකාවට ලාභ ප්‍රකාශනය. ඉතින් මේ නමත් එක්කම අපිට යම් පැහැදිලි අවබෝධයක් එනවා මේකෙන් මොකද්ද කරන්න කියන එක. ඇත්තටම මේ මූල්‍ය ලාභ ප්‍රකාශනයෙන් කරන්නේ ව්‍යාපාරයේ ලාභය ගණනය කරන එක. මේ ලාභය හොයනකොට අපි ඒක ආකාර දෙකකට තමයි ගණනය කරන්නේ. එකක් තමයි දල ලාභය ගණනය කිරීම, අනිත් එක තමයි ශුද්ධ ලාභය ගණනය කිරීම. ඒ කියන්නේ අධියර දෙකකින් තමයි මේ ලාභය ගණනය කිරීම සිද්ධ වෙන්නේ. අපි බලමු මුලින්ම කොහොමද මේ දල ලාභය හොයන්නේ කියන එක. ඇත්තටම අපි දල ලාභය ගණනය කරද්දී මේ දල ලාභය කියලා කියන්නේ දල වශයෙන් ගණනය කරන ලාභය. ව්‍යාපාරයේ දැන් අපි කිව්වා ලාභය කොටස් දෙකක් යටතේ කතා කරනවා දල ලාභය සහ ශුද්ධ ලාභය කියලා. දල ලාභය කියන්නේ 100%ක් නිවැරදි ලාභය නෙමෙයි. දල ලාභය කියලා කියන්නේ දල වශයෙන් ගණනය කරන ලාභය. එතකොට අපි සාමාන්‍යයෙන් ලාභය ගණනය කරන්නේ ආදායමෙන් වියදම අඩු කරලා. මෙතනදිත් අපි කරන්නේ ආදායමෙන් වියදම අඩු කරන එක තමයි. එතකොට අපි ප්‍රධාන ආදායමෙන් ප්‍රධාන වියදම තමයි මෙතන අඩු කරන්නේ. උදාහරණයක් විදිහට මම මෙතන දීලා තියෙනවා ලාභය හොයන විදිය ආදායමෙන් වියදම අඩු කරලා තමයි ලාභය ගණනය කරන්නේ. එතකොට ව්‍යාපාරයක ප්‍රධාන ආදායම තමයි විකිණුම් ආදායම. මෙතනදී කරන්නේ ඒ විකිණුම් ආදායමෙන් අපි අඩු කරනවා ව්‍යාපාරයක ප්‍රධාන වියදම තමයි ගැනුම් වියදම. ඒ කියන්නේ ඒ විකුණපු භාණ්ඩ අපිට ගන්න යම්කිසි පිරිවැයක් දරන්න වෙනවා. ඒකෙදී අපි මෙතනදී කරන්නේ විකිණුම් වලින් ගැනුම් අඩු කරනවා වගේ දෙයක්. ඒක නෙමේ 100%ක් නිවැරදිව දල ලාභය හොයන විදිය. දැනට අපි එහෙම මතක තියාගමු. ඉතින් එතන ගැනුම් අඩු කරද්දී ගැනුම් විතරක් නෙමේ ගැනුම් වලට සම්බන්ධ තවත් වියදම් තියෙන්න පුළුවන්. පැටවුම් කුලී, ගෙනීමේ කුලී වගේ දේවල් අපි සැලකිල්ලට අරගෙන තමයි මෙතනදී දල ලාභය ගණනය කරන්නේ. මතක තියාගන්න දල ලාභය කියන්නේ 100%ක් නිවැරදි ලාභය නෙමේ. ව්‍යාපාරේ නිකන් දල වශයෙන් හොයන ලාභය. ඒකෙදි කරන්නේ ප්‍රධාන ආදායමෙන් ප්‍රධාන වියදම අඩු කරලා ලාභය හොයනවා වගේ දෙයක්. හරියටම අපි බලමු මේ දල ලාභය හොයන්නේ කොහොමද කියලා. ඇත්තටම දල ලාභය හොයන්නේ විකිණුම් ආදායමෙන් විකිණුම් පිරිවැය අඩු කරලා. එතකොට අපි බලන්න ඕනේ විකිණුම් ආදායම කියන්නේ මොකද්ද? ඒ වගේම විකිණුම් පිරිවැය කියන්නේ මොකද්ද? විකිණුම් ආදායම අපිට හොයන්න පුළුවන් මුදලට විකිණුම් සහ ණයට විකිණුම් කියන දෙකේ එකතුව. මුදලට වික්කත් ණයට වික්කත් අපි විකිණුම් ආදායම හොයන්නේ ඒ දෙකේම එකතුයි. සම්පූර්ණ විකිණුම් ආදායම. එතකොට මෙන්න මේ විකිණුම් ආදායම තමයි අපි සැලකිල්ලට ගන්න. ඊට පස්සේ අපි කිව්වා දල ලාභය හොයන්නේ විකිණුම් ආදායමෙන් විකිණුම් පිරිවැය අඩු කළා. විකිණුම් ආදායම හෙව්වේ මේ විදියට. ඊළඟට අපි බලමු
කොහොමද මේ විකිණුම් පිරිවැය එහෙම නැත්නම් විකුණපු බඩුවල පිරිවැය හොයන්නේ? මම ඒක මෙන්න මේ වගේ පොඩි උදාහරණයක් එක්ක පැහැදිලි කරනවා. අපි හිතමු මේ තරිඳු පවත්වාගෙන යනවා සිල්ලර වෙළඳසැලක්. ඒ සිල්ලර වෙළඳසැලේ 2020 12:31ට ඉතුරු වෙලා තිබ්බ භාණ්ඩ ටික රුපියල් 20000. මේක සරලව ඔලුවට දාගන්න. එතකොට මේ 2020 12:31 2020 අවසානයේ තිබ්බ භාණ්ඩ ටික 2021 1 දිනේ වෙනකොටත් ඒ විදිහටම තියෙනවනේ. 2020 12:31 ඉතුරු වුණේ භාණ්ඩ ටික පහුවෙන්ද උදේට. ඒ කියන්නේ 2021 1 දිනටත් තියෙනවා. එහෙමනම් මේක තමයි අපි 2021 අවුරුද්දට ගාන හදනවා නම් 2021 අවුරුද්දට අදාළව ආරම්භක තොගය. ඕක තමයි 2021 අවුරුද්දට අදාළ ආරම්භක තොගය. දැන් අපිට 2021 අවුරුද්ද පුරාවටම ගනුදෙනු කරන්න මෙන්න මේ 20000ක භාණ්ඩ ටික ප්‍රමාණවත් නැහැ. ඒ නිසා අපි මොකද කරන්නේ 2021 අවුරුද්ද ඇතුලේ අපි රුපියල් 1,50,000ක භාණ්ඩ අලුතින් මිලදී ගන්න. ඒක තමයි අපි මෙතනදී ගැනුම් කියලා සැලකිල්ලට ගන්න. දැන් ඔය භාණ්ඩ ටික 1,50,000ක් දීලා ගත්තට සමහර විට අපිට ඔය භාණ්ඩ ටික පටවන්න ගාණක් ගිහිල්ලා තියෙන්න පුළුවන්. ගත්ත තැන ඉඳන් ව්‍යාපාරික ස්ථානයට ගේන්න ගාණක් ගිහිල්ලා තියෙන්න පුළුවන්. ඉතින් ඒව තමයි මේ පැටවුම් කුලී සහ ගෙනීමේ කුලී කියලා කියන්නේ. ඒකත් ඇත්තටම ගැනුම් වලට එකතු විය යුතුයි. මොකද භාණ්ඩය මිලදී ගැනීම හා සම්බන්ධ වියදම් තමයි ඔතන ඔය පැටවුම් ගාස්තු ගෙනීමේ කුලී කියලා කියන්නේ. දැන් එහෙම බැලුවොත් අපි ඇත්තටම මිලදී ගන්න භාණ්ඩ තොගේ වටිනාකම අපිට 1,50,000 විදියට ගන්න බෑ. අපිට ගන්න වෙන්නේ එතකොට 1,60,000ක් කියලා. ඇත්තටම 1,50,000ක් දීලා ගත්තට ඒක කඩේට ගෙනේම දක්වා තව 10,000ක් අමතරව අපිට වියදම් වෙලා තියෙනවා. ඇත්තටම බැලුවොත් එතකොට අපි ගිහලා මිලදී ගත්ත තොගය රුපියල් 1,60,000ක් වෙනවා. ඉතින් මේ සරල ප්‍රායෝගික අදහස ඔලුවට දාගන්න. ඊට පස්සේ අපි දැන් ඔය භාණ්ඩ ටික ඔක්කොම දැන් කඩේ ඇතුලේ තියෙනවා. දැන් අපි ওই ටික ඔක්කොම එකතු කරලා බැලුවොත් දැන් මේ මොහොත වෙනකොට කඩේ ඇතුලේ තියෙනවා ඔක්කොම භාණ්ඩ රුපියල් 1,80,000ක. විකුණන්න කියලා කඩේට 2021 අවුරුද්ද වෙනකොට අපි ඔක්කොම භාණ්ඩ දාලා තියෙනවා 1,80,000. ඒක තමයි අපි කියන්නේ විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩවල පිරිවැය. විකුණන්න කියලා කඩේට දාපු භාණ්ඩ ටික 1,80,000ක් තියෙනවා. ඔය 1,80,000ක භාණ්ඩ වලින් අපි අවුරුද්ද අන්තිමේට බලනකොට රුපියල් 50,000ක භාණ්ඩ ඉතුරු වෙලා තියෙනවා. අවුරුද්ද තුල 1,50,000ක භාණ්ඩ ව්‍යාපාරය ඇතුළට විකුණන්න කියලා දැම්මා. අවුරුද්ද අන්තිම බලද්දී රුපියල් 50,000ක භාණ්ඩ ඉතුරු වෙලා තියෙනවා ව්‍යාපාරය ඇතුලේ. ඒ කියන්නේ අපිට දැන් ඕකෙන් හොයාගන්න පුළුවන් අපි ඇත්තටම විකිණුවේ කීයක භාණ්ඩද කියන එක. අර විකුණන්න කඩේට දාපු භාණ්ඩ වලින් අන්තිමේදී ඉතුරු වෙලා තිබ්බ භාණ්ඩ ටික අඩු කරා නම් අපිට එනවා ඇත්තටම විකුණපු භාණ්ඩවල පිරිවැය. එතකොට කීයද? රුපියල් 1,30,000ක විකිණුම් පිරිවැයක් එනවා. විකිණුම් පිරිවැය කියලා කියන්නේ විකුණපු භාණ්ඩවල පිරිවැය. ඉතින් විකිණුම් ආදායම හොයන්නේ කොහොමද කියලා කතා කරා. විකිණුම් ආදායම හෙව්වේ ණයට විකිණුම් සහ මුදලට විකිණුම් කියන දෙකේ එකතුයි. ඒක ලේසියෙන් හොයාගන්න පුළුවන් අපිට. සමහර වෙලාවට ණයට විකිණුම් දෙන්නෙත් නැහැ. කෙලින්ම ගන්න විකිණුම් කියලා විතරයි දෙන්නේ. විකිණුම් පිරිවැය තමයි ටිකක් අපිට මේ විදිහට හදන්න වෙන්නේ. අපි ගානක් එක්කම මේක කතා කරමු. විකිණුම් පිරිවැය ගණනය කිරීම. දැන් මෙන්න මේ වගේ තොරතුරු ටිකක් දීලා අපිට විකිණුම් පිරිවැය හොයන්න කියලා කිව්වොත් දීලා තියෙන තොරතුරුත් එක්ක ගන්න. ආරම්භක තොගයට අපි ගැනුම් එකතු කරන්න ඕන. ගෙනීමේ කුලී පැටවුම් ගාස්තු එකතු කරන්න ඕන. ඕක එකතු කරලා අවසන් තොගය අඩු කරන්න ඕන. එහෙම තමයි අපි විකිණුම් පිරිවැය ගණනය කරන්නේ. ආරම්භක තොගයට ගැනුම් ගෙනීමේ කුලී පැටවුම් ගාස්තු එකතු කරනවා. ඒ ආපු උත්තරෙන් අවසන් තොගය අඩු කරාම අපිට විකිණුම් පිරිවැය ගණනය කරන්න පුළුවන්. අපි එතරින් යනවා දලලාභය හොයන්න. දලලාභය හොයන්නේ කලිනුත් මම කිව්වා විකිණුම් ආදායමෙන් විකිණුම් පිරිවැය අඩු කරාම. විකිණුම් ආදායමෙන් විකිණුම් පිරිවැය අඩු කරාට පස්සේ තමයි අපිට දලලාභය ලැබෙන්නේ.
දල අලාභයක් වෙන්නත් පුළුවන්. ඒතකොට ආදායමට වඩා වියදම වැඩි වුණොත් දල අලාභයක්. වියදමට වඩා ආදායම වැඩි වුණොත් දල ලාභයක්. කොහොම වුණත් අපි දල ලාභය හොයන්නේ මෙන්න මේ විදිහට. අපි ඒකත් එක්ක පොඩි ගානකට යනවා. දැන් මේ වගේ ගානක් අපිට මෙහෙම එන්න පුළුවන් ෆස්ට් පේපර් එකට. ෆස්ට් පේපර් එකෙත් කොහොමත් ප්‍රශ්න 5ක් විතර අපිට අහනවා මේ මූල්‍ය ප්‍රකාශ පාඩමේ. මෙන්න මේව තොරතුරු ටිකක් දීලා අපිට කියනවා මුළු විකිණුම් කීයද? මුළු ගැනුම් කීයද? විකිණීමට ඉදිරිපත් කරපු භාණ්ඩවල පිරිවැය කීයද? විකිණුම් පිරිවැය කීයද සහ දල ලාභය කීයද කියලා වෙන වෙනම හොයන්න තියෙනවා. ඊට පස්සේ තවත් ප්‍රශ්නයක් විදිහට තියෙනවා මෙම ව්‍යාපාර ඉහත ගණනය කළ වටිනාකම් ප්‍රකාශනයක් මගින් දක්වන්න. අපි මේ දෙවිදියටම හදමු. මොකද ෆස්ට් පේපර් එකට මේ වගේ ඔය පළවෙනි ප්‍රශ්න වගේ ටිකක් තමයි එන්නේ. සෙකන්ඩ් පේපර් එකට ප්‍රකාශනයක් හදන්න තමයි එන්නේ. අපේ පළවෙනි ප්‍රශ්නය මුළු විකිණුම්. අපි කලිනුත් කතා කරා මුළු විකිණුම් ගණනය කරන්නේ කොහොමද කියන එක. මුළු විකිණුම් ගණනය කරන්නේ අත්පිට විකිණුම් ධන ණයට විකිණුම්. සල්ලි දීලා සල්ලි වලට විකිණුපු ඒවායි ණයට විකිණුපු ඒවායි දෙකේම එකතුව තමයි මුළු විකිණුම් කියලා කියන්නේ. ඉතින් ඔබට පේනවා මෙතන අත්පිට විකිණුම් 223000ක් තියෙනවා. ණයට විකිණුම් 70000ක් තියෙනවා. ওই දෙක එකතු කරාම අපිට මුළු විකිණුම් 293000ක් එනවා. රුපියල් වලින් උත්තරේ තියන්න. ඊට පස්සේ අපෙන් අහලා තිබ්බ ප්‍රශ්නේ මුළු ගැනුම් හොයන්න කියලා තිබ්බා. අපි මුළු ගැනුම් හොයන්නේ අර විදියටම තමයි අත්පිට ගැනුම් සහ ණයට ගැනුම්. සල්ලි දීලා ගත්ත භාණ්ඩ තියෙනවා ණයට ගත්ත භාණ්ඩ තියෙනවා. ওই දෙකේම එකතුවෙන් තමයි අපි මුළු ගැනුම් ගණනය කරන්නේ. එහෙනම් අත්පිට ගැනුම් තියෙනවා මෙතන 132000ක්. ණයට ගැනුම් තියෙනවා රුපියල් 55000ක්. ওই දෙකේම එකතුව මුළු ගැනුම් වෙනවා 187000ක්. අපේ ඊළඟට අහලා තිබෙන ප්‍රශ්නය තමයි මේ විකිණීමට ඉදිරිපත් කරපු භාණ්ඩවල පිරිවැය හොයන්න කියන එක. ඒ කියන්නේ විකුණන්න කියලා කඩේ ඇතුළට දාපු භාණ්ඩ ටික. විකුණන්න කියලා කඩේ ඇතුළට දාපු ටික. අපිට මතකයි අපි ඒක හෙව්වේ කොහොමද කියන එක. ආරම්භක තොගයට ගැනුම්, ගෙනීමේ කුලී, පැටවුම් ගාස්තු වගේ දේවල් එකතු කරා. ඒ ඔක්කොම එකතු කරාට පස්සේ තමයි අපිට විකුණන්න කියලා කඩේට දාපු භාණ්ඩ ටික. දැන් මෙතන තියෙන තොරතුරු වලින් අපිට ගන්න තියෙන තොරතුරු ටික ගමු. මුලින්ම මෙතන ආරම්භක තොගයක් දීලා තියෙනවා. මෙතන ඔබට පේනවා 1.1 තොගය කියලා නෙමෙයි දීලා තියෙන්නේ. 2020 12:31. එතකොට මෙතන අවසන් තොගය කියලා හිතන්න එපා. අපි මේ ගාන හදන්නේ 2021 අවුරුද්දට. 2020 12:31 තියෙන බඩු ටික තමයි 2021 1.1 දිනට තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ 2020 12:31කට තියෙන රුපියල් 40000ක භාණ්ඩ ටික තමයි මේ ගානේ ආරම්භක තොගය වෙන්නේ. අන්නේ ආරම්භක තොගයට ගැනුම් මුළු ගැනුම් ටික ආවා 187000. ඊට පස්සේ පැටවුම් කුලී ගෙනීමේ කුලී තියෙනවා 14000ක් සහ 19000. ඔය ඔක්කොම එකතු කරාට පස්සේ අපිට ලැබෙනවා විකුණන්න කියලා කඩේ ඇතුළට දාපු භාණ්ඩ ටික. ඒක තමයි විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩවල පිරිවැය රුපියල් 2,60,000. අපේ ඊළඟ ප්‍රශ්නය අපෙන් අහලා තිබ්බා මේක විකිණුම් පිරිවැය කීයද කියලා. ඉතින් ඔබට මතක ඇති අපි විකිණුම් පිරිවැය හෙව්වා. විකිණුම් පිරිවැය හෙව්වේ විකුණන්න කඩේට දාපු භාණ්ඩ වලින් අවසාන තොගය අඩු කරා. විකුණන්න කියලා කඩේට දාපු භාණ්ඩ ටිකෙන් අවසාන තොගය අඩු කරා. එහෙම තමයි විකිණුම් පිරිවැය ආවේ. අපි කලින් විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩ වල පිරිවැය හෙව්වා. රුපියල් 2,60,000ක් තිබ්බා. මේ ගානේ අවසන් තොගය 2021 12:31 තොගය තියෙනවා 52,000. එහෙනම් මේ 2,60,000න් ඒ අවසන් තොගය අඩු කරා නම් අපිට විකිණුම් පිරිවැය ලැබෙනවා රුපියල් 2,80,000ක් විදියට. ඔය වෙන වෙනම මේක හදන විදිය. අපේ අවසානයක විදියට අපිට දලලාභය හොයන්න තිබ්බා. අපි දන්නවා දලලාභය හොයන්නේ කොහොමද කියන එක. දලලාභය හොයන්නේ විකිණුම් ආදායමෙන් විකිණුම් පිරිවැය අඩු කළා. මේ ගානේ විකිණුම් ආදායම කලින්ම හෙව්වා. ණයට විකිණුම් සහ මුදලට විකිණුම් කියන දෙක එකතුව 2,93,000ක් ආවා. විකිණුම් පිරිවැය තමයි මෙතන මේ කලින් එකේ හෙව්වේ. 2,08,000ක් තියෙනවා. අන්නේ 2,93,000ක් මේ 2,08,000 අඩු කරාට පස්සේ අපිට දලලාභය ලැබෙනවා රුපියල් 85,000. ඔන්න ඔය විදියට අපිට ඒ ටික ගණනය කරන්න පුළුවන්. ඒකත් එක්ක අපිට කිව්වා මේක ප්‍රකාශනයකින් දක්වන්න කියලා. මේක ප්‍රකාශනයකින් දක්වනවා නම්
මෙන්න මේ විදිහේ ප්‍රකාශනයක් එන්න ඕන. ඉතින් අපි මුලින්ම විකිණුම් වලින් පටන් ගන්නවා. මොකද විකිණුම් වලින් විකිණුම් පිරිවැය අඩු කරාට පස්සේ තමයි අපිට දල ලාභය ලැබෙන්නේ. විකිණුම් ආදායමෙන් විකිණුම් පිරිවැය අඩු කරාට පස්සේ අපිට දල ලාභය ලැබෙනවා. මේ තියෙන විකිණුම් ආදායම, මේ තියෙන විකිණුම් පිරිවැය, මේ විකිණුම් ආදායමෙන් විකිණුම් පිරිවැය අඩු කරාට පස්සේ අපිට දල ලාභය ලැබෙනවා. එහෙනම් විකිණුම් ආදායම අපිට මුදලට විකිණුම් සහ ණයට විකිණුම් කියන දෙක එකතුවෙන් හොයාගන්න පුළුවන් 2,93,000. ඒක තමයි විකිණුම් ආදායම. එතකොට ඒ විකිණුම් ආදායමෙන් විකිණුම් පිරිවැය අඩු කරන්න ඕනේ. විකිණුම් පිරිවැය යටතේ අපි විකිණුම් පිරිවැය හොයන විදියට මේක හොයනවා. ආරම්භක තොගයට ගැනුම් එකතු කළා. ගැනුම් කියන්නේ මුළු ගැනුම් ටික. ගෙනීමේ කුලී පැටවුම් ගාස්තු එකතු කරා. එතකොට එනවා විකුණන්න කඩේට දාපු භාණ්ඩ ටික. ඒකෙන් අවසන් තොගය අඩු කරා නම් අපිට විකිණුම් පිරිවැය එනවා. දැන් ඔබට පේනවා මෙතන මෙන්න විකිණුම් ආදායම තියෙනවා 2,93,000යි. අපි මෙතන විකිණුම් පිරිවැය හෙව්වා 2,08,000යි. දැන් දෙවන තීරුවට ඒක දාගෙන විකිණුම් ආදායමෙන් විකිණුම් පිරිවැය අඩු කළා දල ලාභය ගන්නවා රුපියල් 85,000. ඔන්න ඔය විදිහට තමයි අපි මේකේ දල ලාභය ගණනය කරන්නේ. ප්‍රකාශනයක් විදිහට දැම්මොත් මෙන්න මේ ප්‍රකාශනය එන්න ඕන. අපි එතනින් ශුද්ධ ලාභය පැත්තට යනවා. මම කිව්වා ලාභය කොටස් දෙකකට හොයනවා. එකක් දල ලාභය, අනිත් එක ශුද්ධ ලාභය. දල ලාභය කියන්නේ 100% නිවැරදි ලාභය නෙමේ. දල ලාභය කියන්නේ දල වශයෙන් හොයන ලාභය. දල ලාභය හෙව්වට පස්සේ අපි ශුද්ධ ලාභය කියන්නේ 100% නිවැරදි ලාභය හොයනවා. එතන අපි ශුද්ධ ලාභය හොයන්නේ අපි හෙව්ව දල ලාභයට ගත්ත නැති ආදායම් ටික එකතු කරනවා. මොනවද ගත්ත නැති ආදායම්? අපි ගත්ත ආදායම විකිණුම් ආදායම විතරයිනේ. හැබැයි තව ව්‍යාපාරය ඇතුලේ ආදායම් තියෙනවා. අපි ගත්තේ නැති අන්නේ ආදායම් ටික මෙතනට එකතු කරනවා. ඊට පස්සේ අපි ගත්තේ ගැනුම් හා ඒහා සම්බන්ධ අනිකුත් වියදම් ටික විතරයි. ගෙනීමේ කුලී පැටවුම් ගාස්තු වගේ වියදම් ටික විතරයි. වියදම් විදියට. ගත්තේ නැති අනිකුත් සියලු වියදම් මෙතනට අඩු කරනවා. අපි මේ විදියට තමයි ශුද්ධ ලාභය ගණනය කරන්නේ. අපි බලමු දැන් මෙතන දල ලාභය හොයන විදිහ අපි දැනටමත් දන්නවා. ඉතින් එහාට ගාන හදන්නේ කොහොමද කියන එක. වෙනත් ආදායම් කියන්නේ මොනවද, අනිකුත් සියලු වියදම් කියන්නේ මොනවද කියලා අපි වෙන වෙනම සලකා බලමු. ආදායම් ව්‍යාපාරයක ප්‍රධාන ආදායම ගොඩක් වෙලාවට විකිණුම් ආදායම. ඒ විකිණුම් ආදායම හැරුණාම පොලී ආදායම්, කුලී ආදායම්, ලාභාංශ ආදායම්, අපිට ලැබෙන වට්ටම්, කොමිස් ආදායම මේ හැම එකක්ම අපිට ආදායම්. ඉතින් අපි ශුද්ධ ලාභය ගණනය කරද්දී දල ලාභය හොයලා ඒ දල ලාභයට මෙන්න මේ කියන ආදායම් ටික එකතු කරනවා. එහෙම එකතු කරලා මේ තියෙන ආදායම් ටික. ඊට පස්සේ අපි වියදම් ගැන කතා කරන්න යනකොට අපි වියදම් කතා කරනවා ප්‍රධාන කොටස් හතරක් යටතේ මේ ගාන. අර ආදායම් ගත්තා වගේ එකපාරට වියදම් ටික ඔක්කොම එකට ගන්නෙ නෑ. ඒකෙදි බෙදා හැරීමේ වියදම්, පරිපාලන වියදම්, වෙනත් වියදම් සහ මූල්‍ය වියදම් කියලා වියදම් කොටස් හතරක් යටතේ තමයි කතා කරන්නේ. අපි වෙන වෙනම බලමු මේවට දාන්නේ මොනවද කියන එක. බෙදා හැරීමේ වියදම් ගත්තොත් හොඳට මතක තියාගන්න බෙදා හැරීමේ වියදමක් කියලා කියන්නේ භාණ්ඩ විකුණන එකට සම්බන්ධ වියදම් ටික. භාණ්ඩ විකිණීමට සම්බන්ධ වියදම්. ඒ කියන්නේ උදාහරණ විදිහට මෙතන ප්‍රචාරණ වියදම. අපි ප්‍රචාරණ කටයුතු කරන්නේයි භාණ්ඩ විකුණ ගන්න. ඊට පස්සේ වෙළඳ සේවක වේතන. වෙළඳ සේවක වේතන කියන්නේ භාණ්ඩ විකුණන සේවකයන්ට ගෙවන වේතන. නිකම්ම සේවක වේතන කිව්වොත් මෙතනට එන්නේ නැහැ. වෙළඳ සේවක වේතන කියන්නේ භාණ්ඩ විකුණන සේවකයන්ට කරන ගෙවීම. ඒක මෙතනට එනවා. බොල්ණයි කියලා කියන්නේ අපි භාණ්ඩ ණයට විකුණනවා අපිට ඒ ණය මුදල නැවත ලැබෙන්නේ නැහැ. ඒක අපිට වියදමක්. ඒක බොල්ණයි. ඊට පස්සේ දුන් වට්ටම් කියන්නේ අපි භාණ්ඩ විකුණනකොට දෙන වට්ටම් ඩිස්කවුන්ට් දෙනවනේ අපි භාණ්ඩ විකුණ ගන්න ඒවා වියදම්. ඊට පස්සේ බෙදා හැරීමේ වාහන ෂය වීම ගැන අපි ඉස්සරහට කතා කරනවා මේ පාඩමේ. විකිණුම් කොමිස්. භාණ්ඩය විකුණ ගන්න කාට හරි කොමිස් මුදලක් දෙනවා. මේ භාණ්ඩ ටික විකුණලා දුන්නොත් මම ඔයාලට මෙච්චර මුදලක් දෙනවා. අර එවැනි දෙයක් තමයි කොමිස් කියලා කියන්නේ. මෙන්න මේ බෙදා හැරීමේ වියදම් වලට අපි ගන්න මේ විදියට භාණ්ඩ විකිණීමට සම්බන්ධ වියදම් සියල්ල. ඊට පස්සේ අපි දෙවෙනියට කතා කරන වියදම තමයි පරිපාලන වියදම් කියන එක.
පරිපාලන වියදම් කියලා කියන හොඳට මතක තියාගන්න ඔෆිස් එකට සම්බන්ධ වියදම් ටික. විදුලි බිල, දුරකථන බිල, ගොඩනැගිලි කුලිය, රක්ෂණ වියදම්, ඊට පස්සේ සේවක වැටුප් කියලා නිකම්ම තිබ්බොත් ඒකත් මෙතනට තමයි ගන්න. වෙළඳ සේවක වේතන කිව්වොත් බෙදා හැරි. නිකම්ම සේවක වේතන එහෙම නැත්නම් නිකම්ම සේවක වැටුප් කියලා කිව්වොත් ඒක අපි ගන්න පරිපාලන වියදම් වලට. මොකද එතකොට අපි සලකන්නේ ඔෆිස් එකේ වැඩ කරන සේවකයෝ. මෙන්න මේ වගේ ඔෆිස් එකට සම්බන්ධ වියදම් ටික තමයි අපි පරිපාලන වියදම් කියලා කතා කරන්නේ. ඊළඟට අපි යනවා මූල්‍ය වියදම් පැත්තට. මූල්‍ය වියදම් කියලා කියන්නේ බැංකුවත් එක්ක ගනුදෙනු කරද්දී ඇති වෙන වියදම් ටික. උදාහරණ විදිහට දීලා තියෙනවා බැංකු ණය පොලිය. බැංකුවෙන් ණයක් ගත්තාම අපි පොලියක් ගෙවන්න ඕනේ. ඒක වියදම. බැංකු අයිරා පොලිය. එතකොට අපි චෙක්පත් වලින් ගනුදෙනු කරද්දී අපි කතා කරා බැංකු අයිරා ගැන. බැංකු අයිරාවක් ගත්තොත් ඒකට පොලියක් ගෙවන්න වෙනවා. බැංකු ගාස්තු. බැංකුවෙන් අපිට සපයන සේවා වෙනුවෙන් බැංකුව ගාස්තුවක් ආය කරොත් ඒකත් අපිට වියදම. ඉතින් මෙන්න මේ වගේ බැංකුවත් එක්ක ගනුදෙනු කරද්දී ඇති වෙන වියදම් ටික තමයි අපි මූල්‍ය වියදම් විදිහට සලකන්නේ. එතනින් එහාට අපි වෙනත් වියදම් විදිහට කතා කරනවා මේ එකකටවත් දාන්න බැරි අනිකුත් වියදම් ඔක්කොම. ඒ ටික අපි මූල්‍ය වියදම් වලට දානවා. right. ඊට පස්සේ අපි මෙන්න මේ ඔක්කොම තොරතුරු ටික අන්තර්ගත කළා අපිට කිව්වොත් එහෙම ශුද්ධ ලාභය හොයන්න කියලා. එතකොට අර කලින් පාඩම් පටන් ගත්ත වෙලේ ඉඳන් කතා කරපු ඔක්කොම ටික ඇතුළත් කළා ශුද්ධ ලාභය හොයන්න. ඉතින් ඒකෙදි අපි පාවිච්චි කරනවා මෙන්න මේ වගේ ෆෝමැට් එකක්. අපි උදාහරණයකට ගත්තා ABC ව්‍යාපාරය. මේක මුලින්ම නම් කරන්න ඕනේ මේ විදිහට 2021 12:31 වෙනි අවසන් වර්ෂය සඳහා ලාභ ප්‍රකාශන. මොකද ලාභයනේ හොයන්නේ ලාභ ප්‍රකාශනය කියලා මේක නම් කරනවා. මේක එන්න ඕනේ මෙතන උඩින්. ලාභ ප්‍රකාශනයේ උඩින්. ඊට පස්සේ මම මේ මෙතන ෆෝමැට් එකේ දාන්නේ අනිවාර්යයෙන්ම එන ටික. මේක හොඳට පාඩම් කරගෙන විභාගෙට යන්න. මේක අනිවාර්යයෙන්ම මේ ෆෝමැට් එක මෙහෙම ගාගෙන ගාන හදන්න පුළුවන්. එතකොට උඩින් රුපියල් කියලා නම් කරනවා. රුපියල් කියලා නම් කරලා අපි උඩින්ම දාන්නේ විකිණුම්. ඔබට මතක ඇති අපි කලින් ප්‍රකාශනයක් හැදුවා උඩින්ම දාන්නේ විකිණුම්. එතකොට අපි දරලාභය හොයන්න නම් විකිණුම් වලින් අඩු කරන්න ඕනේ විකිණුම් පිරිවැය. එතකොට විකිණුම් ආදායම කෙලින්ම දාතයාගේ අතන්ට ණයට විකිණුම් මුදලට විකිණුම් දෙක එකතුවෙන් විකිණුම් පිරිවැය අපි මෙතන පල්ලෙහාට හොයන්න ඕනේ. ඒක හොයන්නේ කොහොමද? ආරම්භක තොගයට ගැණුම් එකතු කරනවා. ගෙනීමේ කුලී පැටවුම් ගාස්තු කියන ඒවා ගාන එන්නත් පුළුවන් එන්නේ නැති වෙන්නත් පුළුවන්. ඒ නිසා අපි මෙතන ගැණුම් වලට යටින් රූල් දෙකක් විතර ඉඩ තියෙනවා. මම මේ කියන අනිවාර්යෙන් ඔබ මතක තියාගත යුතු ෆෝමැට් එක. ඊට පස්සේ අපිට උත්තරේ විදිහට ලැබෙන්නේ විකුණන්න කඩේට දාපු භාණ්ඩවල පිරිවැය. විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩවල පිරිවැය. අන්නේ විකුණන්න කඩේට දාපු භාණ්ඩවල පිරිවැයෙන් අන්තිමට ඉතුරු වෙලා තියෙන භාණ්ඩ ටික අඩු කරා නම් අපිට එනවා ඇත්තටම විකුණපු බඩුවල පිරිවැය කියන විකිණුම් පිරිවැය. අපි විකිණුම් පිරිවැය හෙව්වට පස්සේ මෙන්න මේ විකිණුම් ආදායමෙන් මෙන්න මේ විකිණුම් පිරිවැය අඩු කරලා අපිට දරලාභය හොයාගන්න පුළුවන් ලේසියි. ඒ දරලාභය හෙව්වට පස්සේ මම මොකද්ද කිව්වේ? එකතු කරපු නැති වෙනත් ආදායම් ටික එකතු කරලා අඩු කරපු නැති අනිකුත් වියදම් ඔක්කොම අඩු කරන්න කියලා කිව්වා. එහෙනම් මේ හෙව්ව දරලාභයට එකතු කරන්න වෙනත් ආදායම්. අපි දන්නේ මොන ආදායම් ටික තියෙනවද කියලා අපි ෆෝමැට් එක මුලින් ගහ ගන්න හින්දා මේ එකතු කරා වෙනත් ආදායම් කියන එකේ රූල් 3ක් විතර ඔබ ඉඳ තියාගන්න. ඊට පස්සේ අපි ලියන්න ඕනේ අඩු කළා වියදම් කියලා. වියදම් ටික අඩු කරන්න ඕනේ. මේ වියදම් ටික අඩු කරද්දී මම කිව්වා වියදම් ප්‍රධාන කොටස් 4ක් යටතේ කතා කරන්නේ. එතකොට වියදම් ප්‍රධාන කොටස් 4යි බෙදා හැරීමේ වියදම් කියලා ලිව්වා රූල් 5ක් විතර ඉඳ තියන්න. පරිපාලන වියදම් කියලා ලිව්වා රූල් 5ක් විතර ඉඳ තියන්න. ඊට පස්සේ වෙනත් වියදම් වැඩි වෙන්නේ නැහැ එහෙනම් රූල් 2ක් විතර ඉඳ තියන්න. සහ අවසාන වශයෙන් මූල්‍ය වියදම් කියලා ලියන්න. ඒකට රූල් 2ක් විතර ඉඳ තියන්න. අවසාන උත්තරය අපිට ලැබෙනවා මේ දරලාභයට වෙනත් ආදායම එකතු කරලා මේ වියදම් අඩු කරාට පස්සේ ශුද්ධ ලාභය. ඉතින් අපි ඒක ලියනවා ශුද්ධ ලාභය ප්‍රාග්ධර ගිණුමට මාරු කළා කියලා. ඉතින් ওই තමයි අපේ ෆෝමැට් එක.
අපි බලමු ওই ෆෝමැට් එකට අපි කොහොමද අපේ ගාන අන්තර්ගත කරන්නේ. රයිට්. මේ තියෙන අපි ගහපු ෆෝමැට් එක. ඉතින් මේ ෆෝමැට් එක මෙහෙම මතක තියාගන්න විභාගයට යනකොට ඔබ විභාගයට ගිහලා මේ ෆෝමැට් එක ගාන කියවන්න ඕනෙත් නැහැ. මේක කෙලින්ම ගහගන්න අපිට ගාන ලේසියෙන්ම හදාගෙන යන්න පුළුවන්. අපි ගානට යනවා. මේ තියෙන්නේ අපි මේ විදියට ගහගත්ත ෆෝමැට් එක. ඉතින් කලින් ගානේ මම මේ ගහලා තියෙන්නේ සම්පූර්ණ ෆෝමැට් එක. අපි ඕල් ලෙවල් විභාග ගානේදී හදන සම්පූර්ණ ෆෝමැට් එක. හැබැයි අපේ ගාන දීලා තියෙනවා ඒගොල්ලෝ අපිට දලලාභය හොයන්න දීලා නැහැ. එයාලා දලලාභය ගානේ දීලා තියෙනවා. දලලාභය ගානේ දීලා නම් අපි මෙතනින් උඩ ටික හොයන්න ඕනේ නැහැ. දලලාභය කෙලින්ම දාලා ගාන හදාගෙන යන්න පුළුවන්. දලලාභය දීලා තිබෙන්නේ නැති වුණොත් තමයි අපි උඩ ටික හොයාගෙන ඇවිල්ලා දලලාභය හොයන්නේ. ගොඩක් වෙලාවට ගානක දලලාභය දෙන්නේ අපිට හොයන්න වෙනවා. දැන් මම මේ ගානේ තාම ආරම්භය විතරක් නිසා දලලාභය දීලා තියෙනවා. මොකද කලින් දලලාභය වෙනම හෙව්ව නිසා. එතකොට මෙතන දලලාභී නම් පල්ලෙහාට තමයි ෆෝමැට් එක අපිට අවශ්‍ය වෙන්නේ. අපි බලමු මේක කොහොමද හදන්නේ. මෙන්න මේ විදිහට ෆෝමැට් එක ගහ ගන්නවා දලලාභයේ ඉඳන්. දලලාභය දීලා තියෙනවා 2,50,000යි කියලා. අපි ඒ දලලාභය 2,50,000 දා ගන්නවා. මතක තියාගන්න මේ ගාන හදනකොට ෆෝමැට් එකේ පිළිවෙලට පුරවගෙන යන්නේ නැහැ. අපි ගානේ පිළිවෙලට තමයි එන්නේ. ෆෝමැට් එකේ පිළිවෙලට පුරවන්න යන්න එපා. ගාන පිළිවෙලට පුරවගෙන යමු. ඊට පස්සේ ලැබුව වට්ටම්. ලැබුව වට්ටම් කියන්නේ අපිට ලැබෙන වට්ටමක්. අපිට වට්ටමක් ලැබෙනවා කියලා කියන්නේ ඒක අපිට ආදායමක්. එහෙනම් ඒක දාන්න ආදායම් වලට එකතු කළ ආදායම්. ඊට පස්සේ කොමිස් ආදායම් තියෙනවා. අපිට ලැබෙන ආදායමක්. දාන්න ආදායම් වලට ලද ලාභාංශ තියෙනවා. අපිට ලැබෙන ආදායමක්. ලාභාංශයක් කියන අපිට ලැබෙන ආදායමක්. දාන්න ආදායම් වලට ලද පොලි ආදායම් තියෙනවා. ඒකත් අපිට ලැබෙන ආදායමක්. දාන්න ආදායම් වලට රක්ෂණ ගාස්තු. රක්ෂණ ගාස්තු කියලා කියන්නේ අපි දරන වියදම. එතකොට අපිට මතකයි අපි අර මේ වියදම් ටික කතා කරද්දී රක්ෂණ ගාස්තු ආවේ කොතනටද කියන එක මම නැවත මතක් කරන්නම්. බෙදා හැරීමේ වියදම් වලට දාන්නේ භාණ්ඩය විකුණන එකට සම්බන්ධ වියදම් ටික. පරිපාලන වියදම් වලට දාන්නේ ඔෆිස් එකට සම්බන්ධ වියදම් ටික. වෙනත් වියදම් වලට දාන්නේ මේ එකකටවත් දාන්න බැරි වියදම් ටික. මූල්‍ය වියදම් වලට දාන්නේ බැංකුවත් එක්ක ගනුදෙනු කරද්දී ඇති වෙන වියදම් ටික. ඉතින් මෙතන අපිට රක්ෂණ ගාස්තු ඔෆිස් එකට තමයි සම්බන්ධ වෙන්නේ. ඒ නිසා ඒක අපි පරිපාලන වියදම් යටතට දානවා රක්ෂණ ගාස්තු 18,000. ඊට පස්සේ පරිපාලන වේතන. පරිපාලන වේතන තමයි පරිපාලන වියදම් වලටම තමයි දාන්නේ. පරිපාලන වේතන පරිපාලන වියදම් වලට දානවා රුපියල් 42,000. ඊළඟට ඊළඟට අපි ගොඩනැගිලි අලුත් වැඩියා වියදම. ඔෆිස් එකට සම්බන්ධ වියදම. දානවා පරිපාලන වියදම් වලට. ගොඩනැගිලි අලුත් වැඩියා වියදම. රුපියල් 42,000. ඊළඟට ප්‍රචාරණ වියදම. ප්‍රචාරණ වියදම් අපි දාන්නේ ප්‍රචාරණ වියදමක් කියලා කියන භාණ්ඩ විකුණන එකට සම්බන්ධ වියදම් ටිකනේ. භාණ්ඩ විකුණන එකට සම්බන්ධ වියදම් ටික අපි දාන්නේ බෙදා හැරීමේ වියදම් වලට. ප්‍රචාරණ වියදම් 25,000. මේක මෙතන උඩින් දාගන්න මෙතන මැදින් දාන්න ඕනේ කියලා දෙයක් නැහැ. පිළිවෙලට දාගෙන යන්න. ඊට පස්සේ වෙළඳ සේවක වේතන. වෙළඳ සේවක වේතන කියලා කියන්නේ භාණ්ඩ විකුණන එකට සම්බන්ධ සේවකයන්ගේ වැටුප. අපි ඒක දාන්නේ බෙදා හැරීමේ වියදම් වලට. වෙළඳ සේවක වේතන. ඊළඟට බොල් ණය. භාණ්ඩයක් ණයට බොල් කියලා කියන්නේ හිස් කියන තේරුමනේ. අපි භාණ්ඩ ණයට විකුණනවා. හැබැයි ඒ භාණ්ඩ ගත්ත කෙනා අපිට ණය මුදල ගෙවන්නේ නැහැ. ඉතින් ඒක අපිට පාඩුයි. ඒ නිසා අපි මේ පාඩුව දරන්න සිද්ධ වෙනවා අපිට. බොල් ණය කියන්නේත් බෙදා හැරීමේ වියදම. මොකද භාණ්ඩය විකුණපු නිසා ඇතිවෙච්ච වියදමක් තමයි මෙතන අපි මේ බොල් ණය කියලා කියන්නේ. ඊළඟට බැංකු ණය පොලිය. බැංකුවත් එක්ක ගනුදෙනු කරද්දී තමයි බැංකු ණය පොලිය ඇති වෙන්නේ.
බැංකුවත් එක්ක ගනුදෙනු කිරීම නිසා ඇති වෙන වියදමක්. ඒක අපි දාන්නේ මූල්‍ය වියදම් වලට. බැංකු ණය පොත්. ඊළඟට මුදල් වංචා ලාභ කියන එක මේ එකකටවත් දාන්න බෑ අපිට. බෙදා හැරීමේ වියදමක් නෙමෙයි, පරිපාලන වියදමක් නෙමෙයි, මූල්‍ය වියදමක් නෙමෙයි. ඒ නිසා අපි ඒක වෙනත් වියදම් වලට දානවා. දුරකථන වියදම. දුරකථන වියදම කියන්නේ පරිපාලන වියදමක්. මොකද ඔෆිස් එකට තමයි මේ දුරකථන ගාස්තු සම්බන්ධ වෙන්නේ. ඒකත් එක්ක මේ ටිකේ එකතුව ගන්නවා. මුලින්ම දලලාභයට එකතු කරන්න ඕනේ වෙනත් ආදායම් ටික. දලලාභයට වෙනත් ආදායම් ටික එකතු කරනවා. වෙනත් දැන් එකතු කිරීමක් අඩු කිරීමක් කරද්දී අනිවාර්යයෙන්ම යටින් ඉරක් ගහලා ඉර උඩට ගන්න ඕනේ යගේ. එතකොට මෙතන මේ යටින් ඉර ගහලා මේ ටිකේ එකතුව ගන්න ඕනේ එහා පැත්තේ ඉර උඩට. අනිත් එක මතක තියාගන්න දැන් මේ ගානේ තීරු තුනක් තියෙනවා. ඒ තීරු තුනෙන් පළවෙනි තීරුව පාවිච්චි කරන්නේ මේ වියදම් ටිකට විතරමයි. පළවෙනි තීරුව පාවිච්චි කරන බෙදා හැරීමේ වියදම්, පරිපාලන වියදම්, වෙනත් වියදම් සහ මූල්‍ය වියදම් කියන වියදම් ටිකට විතරයි. අනිකුත් සියලුම දේවල් දෙවන තීරුවට දාලා එකතු විදියට තුන්වෙනි තීරුවට ගන්න. දැන් මෙතන මේ ආදායම් ටික එකතුව අපි තුන්වෙනි තීරුවට දා ගන්නවා රුපියල් 37000ක එකතුවක් එනවා. දලලාභයට මේ ආදායම් ටික එකතු කරලා එතනම පල්ලෙහාට ගන්නවා. උත්තරේ 287000. ඊට පස්සේ මෙතන වියදම් ටික තමයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ. අපි ලාභය හොයනකොට ආදායමෙන් වියදම අඩු කරන්න ඕනේ. දැන් මේ අපි 287000ක සමස්ත ආදායමක් තියෙනවා. අපිට ඒ ආදායමෙන් අනිකුත් වියදම් ටික අපි අඩු කරමු. බෙදා හැරීමේ වියදම් වල එකතුව ගන්නවා ඉරක් ගහලා ඊළඟ පේලියට 57000ක් එනවා. පරිපාලන වියදම් වල එකතුව ගන්නවා ඉරක් ගහලා ඊළඟ පේලියට 1,04,000ක් එනවා. වෙනත් වියදම් වල එකතුව ගන්නවා ඉරක් ගහලා ඊළඟ පේලියට 5000යි. මූල්‍ය වියදම් වල එකතුව ගන්නවා ඉරක් ගහලා ඊළඟ පේලියට 12000යි. දැන් මේ වියදම් වල එකතුව වෙන වෙනම දෙවෙනි තීරුවට ඇවිල්ලා තියෙන්නේ. අපිට මේ සමස්ත වියදම ගන්න නම් අපි මොකද කරන්න ඕනේ? මේ දෙවෙනි තීරුවේ තියෙන වියදම් ටික ඔක්කොම එකතු කරලා දාගන්න තුන්වෙනි තීරුවට. 57000යි 1,04,000යි 5000යි 12000යි. ඔක්කොගේම එකතුව දාගන්නවා අපි තුන්වෙනි තීරුවට. කීයක් එනවද? 1,78,000ක් එනවා. දැන් මොකද්ද කරන්නේ? මෙන්න මේ දලලාභයට ආදායම් ටික එකතු කරලා ගත්ත මේ 2,87,000යි. මේ සියලුම වියදම් ටික මේ තියෙන්නේ මේ වියදම් වල ටෝටල් එක 1,78,000. මේ සමස්ත ආදායමෙන් මේ වියදම් ටික අඩු කරාම නම් අපිට ශුද්ධ ලාභය ඒ කියන්නේ 100% නිවැරදි ලාභය එනවා 1,09,000. ශුද්ධ ලාභය අපි ගෙනියන්නේ ප්‍රාග්ධන ගිණුමට. ඒ නිසා තමයි ශුද්ධ ලාභය ප්‍රාග්ධන ගිණුමට මාරු කළා. එහෙම නැත්නම් ශුද්ධ ලාභය ප්‍රාග්ධන ගිණුමට ගෙන ගියා කියලා මෙතන ලියන්න ඕනේ. මෙන්න මේ විදිහට අපිට පුළුවන් ලාභ ප්‍රකාශනයක් පිළියෙල කරන්න. දලලාභය දීපු හින්දා තමයි මෙතන 2,50,000 එම් පටන් ගත්තේ පල්ලෙහාට. හැබැයි දලලාභය දීලා තිබ්බේ නැත්තම් දලලාභයට වෙනකම් මෙතනින් උඩ ටිකත් අපිට හදන්න සිද්ධ වෙනවා. ගොඩක් වෙලාවට අපිට එහෙම තමයි හදන්න වෙන්නේ. ඉදිරි ගණන් වලදී අපි මේ විදිහට කතා කරනවා. මම හිතනවා මේක වඩා පැහැදිලි ඇති. ඉතින් ගොඩාක් සරල විදිහට තමයි මේ පාඩම මම පැහැදිලි කරගෙන යන්නේ. මේ වීඩියෝ ක්ලිප් එකෙන් ඔයගොල්ලන්ට පුළුවන් මේ පාඩම අල්ලගන්න. right. මේ තියෙන්නේ කෙලින් මේක අපි ලාභ ප්‍රකාශනයට දාලා තියෙන විදිය. අවසාන උත්තරය කලින් ගානම තමයි මම වෙනම ප්‍රකාශනයක් විදිහට මෙතන මේක දාලා තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි අපි මේ ප්‍රකාශනය එන්නේ. ඔයාට විභාග පේපර් එකේ එක කොලයකට මේක ෆෝමැට් එක ගහන්න ඉඩ මදි වෙයි. එතකොට කොල දෙකකට යන්න වෙනවා. ඒක කමක් නැහැ. අපි එතනින් යනවා තවත් ප්‍රශ්නයකට. මෙහෙම තොරතුරු ටිකක් දීලා අපිට මම කව ෆස්ට් පේපර් එකේ එක එක විදියට ප්‍රශ්න අහනවා. ඉතින් අපි ඒකටත් ලෑස්ති වෙන්න ඕනේ. ඒකට උදව්වක් විදියට මම තවත් ප්‍රශ්නයක් තෝරගත්තා. අපෙන් මුලින්ම අහනවා මෙතන විකිණුම් පිරිවැය කීයද කියලා. අපි දැනටමත් දන්නවා විකිණුම් පිරිවැය හොයන්න කොහොමද? විකිණුම් පිරිවැය කියලා කියන්නේ ඇත්තටම විකිණුපු භාණ්ඩවල පිරිවැය. ඉතින් අපි ඒකට ගත්තේ ආරම්භක තොගයට ගැනුම් එකතු කරා,
ගෙනීමේ කුලී පැටවුම් ගාස්තු එකතු කරා එකතු කරලා අවසන් තොගය අඩු කරාට පස්සේ තමයි අපිට විකිණුම් පිරිවැය ලැබුනේ. ඒකම හොඳට මතක තියාගන්න. අපි මෙතන ඒ විදිහට හදමු ආරම්භක තොගයක් මේ ගානේ දීලා නැහැ. ඊට පස්සේ ගැනුම් තියෙනවා රුපියල් ලක්ෂ 2ක්. ඊළඟට ගෙනීමේ කුලී තියෙනවා රුපියල් 5000ක්. පැටවුම් ගාස්තුවක් මේ ගානේ දීලා නැහැ. අපි ඕක එකතු කරා නම් අපිට ගන්න පුළුවන් විකුණන්න කියලා කඩේට දාපු භාණ්ඩ ටික. ඒ කියන්නේ 2,50,000යි. මේ විකුණන්න කියලා කඩේට දාපු භාණ්ඩ වලින් අපි අවුරුද්ද අන්තිමට ඉතුරු වෙලා තිබ්බ භාණ්ඩ ටික අඩු කරනවා. අවුරුද්ද අන්තිමට ඉතුරු වෙලා තිබ්බ භාණ්ඩ ටික අඩු කරාට පස්සේ අපිට ලැබෙනවා විකිණුම් පිරිවැය. ඉතින් මේ ගානේ අවසන් තොගයකුත් දීලා නැති හින්දා අපිට විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩවල පිරිවැයම තමයි විකිණුම් පිරිවැය එන්නේ. අවසන් තොගයක් නැහැ කියලා කියන්නේ මේ භාණ්ඩ ටික ඔක්කොම විකිණිලා කියන එක. ඒ කියන්නේ කඩේ ඇතුලේ කීයකවත් භාණ්ඩ ඉතුරු වෙලා නැහැ කියන එක. right. හරි. අපි යනවා අපේ දෙවෙනි ප්‍රශ්නෙට. ප්‍රශ්නාංක 2. ප්‍රශ්නාංක 2කින් අහන්නේ දරලාභය. අපිට දරලාභය හොයන්න පුළුවන් විකිණුම් ආදායමෙන් විකිණුම් පිරිවැය අඩු කරා නම්. විකිණුම් ආදායම අපිට මෙතන ගන්න පුළුවන් ගාණ දීලා තියෙනවා 6,50,000ක විකිණුම් ආදායම. ඉතින් 6,50,000ක විකිණුම් ආදායමෙන් විකිණුම් පිරිවැය අපි මෙතන හෙව්වනේ 2,05,000. මේ 6,50,000ක විකිණුම් ආදායමෙන් මෙන්න මේ 2,05,000ක විකිණුම් පිරිවැය අඩු කරා නම් අපිට ගන්න පුළුවන් මේ ව්‍යාපාරේ දරලාභය 4,45,000යි කියලා. මේ එකම දේවල් ටික මතක තියාගන්න තියෙන්නේ ෆෝමැට් එක ඔළුවේ තියෙනවා නම් මේ ගාන ලේසියෙන්ම හදන්න පුළුවන්. ඒ තියෙන දරලාභය හෙව්ව විදිය. හැබැයි මතක තියාගන්න විකිණුම් පිරිවැය වැරදුනොත් එතනින් පල්ලෙහාට ඔක්කොම ටික වර්ධිනවා. අපි ඊට පස්සේ යනවා අපේ ඊළඟ ප්‍රශ්නය අහලා තියෙන්නේ අපෙන් වෙනත් ආදායම් ටික හොයන්න. මේ ගාන කියවලා අපි බලමු වෙනත් ආදායම් මොනවද? අපිට මුලින්ම අල්ල ගන්න පුළුවන් කොමිස් ආදායම තියෙනවා. රුපියල් 6,000ක. ඊළඟට අපිට තැම්පතු පොලි ආදායම තියෙනවා. ඒත් රුපියල් 6,000යි. ඉතින් වෙනත් ආදායම් ටික අපි එකතුව ගන්නවා රුපියල් 12,000යි. ඔන්න ඔය වෙනත් ආදායම් දෙක තමයි මේ ගානේ දීලා තියෙන්නේ. ඊළඟට අපි හතරවෙනි ප්‍රශ්නෙට ගියොත් බෙදා හැරීමේ වියදම්. බෙදා හැරීමේ වියදම් කියලා කියන්නේ භාණ්ඩය විකුණන එකට සම්බන්ධ වියදම් ටික. බෙදා හැරීමේ වියදම් කිව්වේ ඒක. දැන් මුලින්ම ගෙන යාමේ කුලී තියෙනවා. ඒ කියන්නේ ගෙන ඒමේ කුලී නෙමේ. ගෙන ඒමේ කුලී එකතු වෙන්න ඕනේ ගැනුම් වලට. හැබැයි භාණ්ඩ ටික ගෙනාවට පස්සේ සමහර වෙලාවට අපි ට්‍රාන්ස්පෝර්ට් දෙනවා. ඒතර ගෙන යාමේ කුලියක්. ඒ ගෙන යාමේ කුලිය කියන්නේ වියදමක්. ඒක විකිණීම නිසා ඇති වෙන වියදම. විකිණුවාට පස්සේ ට්‍රාන්ස්පෝර්ට් දුන්නොත් එමේ ඒක තමයි මෙතන තියෙන්නේ. රුපියල් 15,000ක ගෙන යාමේ කුලියක් තියෙනවා. ඊට පස්සේ අපිට බොල් ණය කියලා කියන්නේ නැවත නොලැබෙන ණය. ඒක වියදමක් විකිණීම නිසා ඇති වෙච්ච රුපියල් 9,000ක් තියෙනවා. ඊළඟට මේ ගානේ තියෙනවා අපිට ප්‍රචාරණ වියදම රුපියල් 60,000ක් තියෙනවා. ඔන්න ඔය ටික ඔක්කොම එකතු කරාට පස්සේ අපිට බෙදා හැරීමේ වියදම් ටික ගන්න පුළුවන් රුපියල් 84,000ක් විදියට. ඒ කියන්නේ භාණ්ඩයේ විකුණන එකට සම්බන්ධ වියදම් සියල්ලක් බෙදා හැරීමේ වියදම් වලට තමයි අපි දාන්නේ. අපි ඊළඟ ප්‍රශ්නයට ගියොත් අපෙන් අහන පස්වෙනි ප්‍රශ්නය පරිපාලන වියදම්. පරිපාලන වියදම් කියලා කියන්නේ ඔෆිස් එකට සම්බන්ධ වියදම් ටික. ඔෆිස් එකට සම්බන්ධ වියදම් ටික අපි මෙතනදී බලනවා රක්ෂණ ගාස්තු තියෙනවා 12,000. ගාන උඩ ඉඳන් කියවගෙන එන්න. ඊළඟට පරිපාලන වේතන තියෙනවා 40,000. අපි ඒකත් දානවා. ලිපි ද්‍රව්‍ය තියෙනවා රුපියල් 8,000.
ලිපි ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ ඔෆිස් එකේ වැඩවලටනේ. මේ ටිකේ එකතු අපි ගන්නවා පරිපාලන වියදම් විදියට රුපියල් 60000යි. අපි ඊළඟට යනවා අපේ ඊළඟ ප්‍රශ්නය ප්‍රශ්නාංක 6 වෙනත් වියදම් ටික. ඒ කියන්නේ බෙදා හැරීමේ වියදම් වලට ගන්නත් බෑ, පරිපාලන වියදම් වලට ගන්නත් බෑ, මූල්‍ය වියදම් වලට ගන්නත් බෑ. ඒ හැර අනිකුත් වියදම් ටික. අපි බලමු මේ ගානේ මොනවද තියෙන වෙනත් වියදම්. මෙතන මුදල් වංචා ලාභයක් තියෙනවා 2000. ඒක තමයි අපිට මෙතන වෙනත් වියදම් විදියට ගන්න වෙන්නේ. මුදල් වංචා ලාභ රුපියල් 2000. ඊට පස්සේ අපි 7 වෙනි ප්‍රශ්න විදියට මූල්‍ය වියදම් ගැන කතා කරොත් බැංකුවත් එක්ක ගනුදෙනු කිරීම නිසා ඇති වෙන වියදම් ටික මුලින්ම තියෙනවා බැංකු ණය පොලිය, ඊට පස්සේ තියෙනවා බැංකු ගාස්තු. ඔය දෙක තමයි මෙතන බැංකුවත් එක්ක ගනුදෙනු කිරීම නිසා ඇති වෙන වියදම් විදියට තියෙන්නේ. එහෙමනම් බැංකු ණය පොලිය 6000යි, බැංකු ගාස්තු රුපියල් 2000යි. සම්පූර්ණ මූල්‍ය වියදම රුපියල් 8000ක් එනවා. ඔය විදියට අපිට අර ෆෝමැට් එක ඔළුවේ තියෙනවා නම් ඒ පිළිවෙල මතකයි නම් මේ අදාළ මේ ඒවට ඇතුලේ තියෙන මොනවද කියන එක මතකයි නම් ගාන ලේසියෙන් හදන්න පුළුවන්. සරලව මතක තියාගන්න බෙදා හැරීමේ වියදම් කියන්නේ භාණ්ඩ විකුණන එකට සම්බන්ධ වියදම් ටික. පරිපාලන වියදම් කියන්නේ ඔෆිස් එකට සම්බන්ධ වියදම් ටික. මූල්‍ය වියදම් කියලා කියන්නේ බැංකුවත් එක්ක ගනුදෙනු කරද්දී ඇති වෙන වියදම් ටික. වෙනත් වියදම් කියන්නේ ඔය එකකටවත් දාන්න බැරි අනිකුත් වියදම් ටික. අපි ලාභ ප්‍රකාශය ඉවර කරලා ඊළඟට යනවා අපේ ඊළඟ ප්‍රකාශය, ඒ කියන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය පැත්තට. මූල්‍ය ප්‍රකාශ කියලා කිව්වේ මම නැවත පාඩම් මුල ඉඳන් පොඩ්ඩක් මතක් කරලා දෙන්නම්. ව්‍යාපාරයක් ගිණුම් කටයුතු පවත්වාගෙන යනවා. එහෙම ගිණුම් කටයුතු පවත්වාගෙන යන ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගන්න අවශ්‍ය තොරතුරු සපයන. එතකොට මේ තොරතුරු සපයන්නේ වාර්තා ස්වරූපයෙන්. ඇල්මැති පාර්ශවයන්ට තොරතුරු සපයන විවිධාකාරයේ වාර්තා හදනවා. එහෙම හදන වාර්තා වලට කියන නම තමයි මූල්‍ය ප්‍රකාශ. එක එක ව්‍යාපාර වලට එක එක විදිහේ මූල්‍ය ප්‍රකාශ පාවිච්චි කරනවා. හැබැයි අපි O level මට්ටමේදී කතා කරන්නේ තනි පුද්ගල ව්‍යාපාර වල මූල්‍ය ප්‍රකාශ විතරයි. ඒකෙදි ප්‍රධාන වශයෙන් මූල්‍ය ප්‍රකාශ දෙකක් කතා කරනවා. ලාභ ප්‍රකාශනය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. ලාභ ප්‍රකාශනයෙන් කරන්නේ ව්‍යාපාරයේ ලාභය අලාභය හොයන එක. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයෙන් කරන්නේ ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය ගණනය කරන එක. එතකොට ලාභ ප්‍රකාශනය අපි හදනකොට පාවිච්චි කරේ ඇත්තටම ලාභය හොයන්නේ ආදායමෙන් වියදම අඩු කරලානේ. ලාභ ප්‍රකාශය හදනකොට පාවිච්චි කරේ ආදායම වියදම් විතරයි. අපි 10 වසරේදී ඉගෙන ගත්තා ලෙජරේ ප්‍රධාන ගිණුම් වර්ග 5ක් තියෙනවා. වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම්, වියදම්. ඔය පහෙන් අපි ලාභ ප්‍රකාශය හදන්න පාවිච්චි කරේ ආදායම් වියදම් විතරයි. ඒතර ඉතුරු වෙච්ච ගිණුම් වර්ග 3 පාවිච්චි කළා අපි ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය බලන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශය පිළියෙල කර. ඒකත් එක්ක අපි බලමු එතකොට මොනවද මේ ඉතුරු වෙච්ච ගිණුම් වර්ග 3 ආදායම් වියදම් ගියාට පස්සේ අපිට ඉතුරු වෙනවා වත්කම්, වගකීම් සහ හිමිකම්. ව්‍යාපාරයේ වත්කම්, වගකීම් සහ හිමිකම් කියන දේවල් ටික එකතු කරගෙන අපි හදනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. මෙන්න මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ තොරතුරු අන්තර්ගත කරද්දී දැන් මම කිව්වා වත්කම්, වගකීම්, හිමිකම් පාවිච්චි කරලා තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශය හදන්නේ. එතකොට වත්කම් කොටස් දෙකක් යටතේ අපි කතා කරලා තියෙනවා ජංගම වත්කම් සහ ජංගම නොවන වත්කම් කියලා. ජංගම වත්කමක් කියලා කියන්නේ ව්‍යාපාරයේ අවුරුද්දකට වඩා වැඩි කල තියෙන වත්කම්. ජංගම නොවන වත්කම් කියලා කියන්නේ. ගොඩාක් කල් පාවිච්චි කරන්න පුළුවන් වත්කම්. ඒ කියන්නේ ඉඩම්, ගොඩනැගිලි, යන්ත්‍ර, සූත්‍ර, වාහන වගේ දේවල්. ජංගම වත්කම් කියලා කියන්නේ අවුරුද්දකට වඩා අඩු කාලයක් ඇතුළත එක්ක පාවිච්චි කරලා ඉවර වෙනවා. එහෙම නැත්නම් විකුණලා ඉවර වෙනවා. ව්‍යාපාරයේ තියෙන භාණ්ඩ තොගේ වගේ දේවල්. ඉතින් අපි මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය හදනකොට ද්‍රවශීලතා පදනම මත තමයි මේක පිළියෙල කරන්නේ. ද්‍රවශීලතාවය අඩු එකේ ඉඳන් ද්‍රවශීලතාවය වැඩි එකට තමයි අපි මේක පෙළ ගස්වන්නේ. ඉතින් මුලින්ම ඒ නිසා ජංගම නොවන වත්කම් දානවා.
ඊට පස්සේ අපි ජංගම වත්කම් දානවා. මේ වගේ උදාහරණයක් එක්ක මම එක පැහැදිලි කරන්නම් කොහොමද මේක ජංගම වත්කම් සහ ජංගම නොවන වත්කම් මූල තත්ත්ව ප්‍රකාශනයට එන්නේ කියන එක. මෙතන එතකොට අපි ගත්තොත් එහෙම මේ ගානට අනුව ජංගම නොවන වත්කම් කියන්නේ අවුරුද්දට වඩා වැඩි කාලයක් තියෙන ඒවා, ජංගම වත්කම් කියන්නේ අවුරුද්දට වඩා අඩු කාලයක් තියෙන ඒවා. මුලින්ම ගාන නම් කරගන්නවා මේක තරංගගේ ව්‍යාපාරය. ඉතින් අපි එක්තරා දිනකට තමයි මේ මූල තත්ත්ව ප්‍රකාශය හදන්නේ. ඒක තමයි මෙතන 12:31 දිනට කියලා දාලා තියෙන්නේ. මූල තත්ත්ව ප්‍රකාශයේ කොටසක් තමයි මේ හදන්නේ. ඒ නිසා මූල තත්ත්ව ප්‍රකාශනයේ උද්දෘත කියලා දාලා තියෙනවා. ඉතිරි බඩු තොගය කියන්නේ කෙටි කාලීන වත්කම. ඒක ජංගම වත්කම් වලට දානවා. ඉඩම් ගොඩනැගිලි කියන්නේ දිගු කාලීන වත්කමක්. අවුරුද්දකට වඩා වැඩි කාලයක් තියෙනවා. ලී බඩු කියලා කියන්නේ අවුරුද්දකට වඩා වැඩි කාලයක් තියෙනවා. ජංගම නොවන. ණය ගැතියෝ කියලා කියන්නේ අපෙන් ණයට ගත්ත අය. එයාලගේ ණය මුදල් ගන්න අපි අවුරුදු ගණන් බලන් ඉන්නේ. ඒ හින්දා ඒක කෙටි කාලීන වත්කමක්. ඊට පස්සේ බැංකු මුදල් කියලා කියන අපේ account එකේ තියෙන සල්ලි ටික. ඒකත් කෙටි කාලීන වත්කමක් විදිහට තමයි සලකන්නේ. යන්ත්‍ර සූත්‍ර කියන්නේ දිගු කාලීන වත්කමක් අවුරුදු ගාණක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. බෙදා හැරීමේ මෝටර රථය කියලා කියන්නේ දිගු කාලීන වත්කමක්. අතේ ඉතිරි මුදල් කියලා කියන්නේ කෙටි කාලීන වත්කමක්. අපේ අද තියෙන සල්ලි හෙට නැති වෙනවා. ඉතින් මේක අවුරුදු ගණන් අපේ ළඟම මේ විදිහටම තියෙන්නේ. ඊට පස්සේ අපිට තියෙන ස්ථාවර තැන්පතු අවුරුදු 5යි. අවුරුදු 5ක් කියන්නේ අවුරුද්දට වඩා වැඩි. එහෙමනම් ඔන්න ස්ථාවර තැන්පතු අපි එක දාන්නේ ජංගම නොවන වත්කම් වල යටින්ම. අනිත් ගොඩේ දාන්නේ නැහැ. ස්ථාවර තැන්පතුව වෙනම අයිටමයක් විදිහට අපි පෙන්නනවා ජංගම නොවන වත්කම් වල යටින්ම. මොකද මේවට සාපේක්ෂව ස්ථාවර තැන්පතු වල ද්‍රවශීලතාවය වැඩි. ඊට පස්සේ තව ස්ථාවර තැන්පතුවක් තියෙනවා මාස 6ක. මාස 6ක කියන්නේ අවුරුද්දට වඩා අඩු නිසා අපි ඒක ජංගම වත්කම් වලට දානවා. මෙතන මම ඉඩම් ගොඩනැගිලි තිබ්බොත් අනිවාර්යෙන් ජංගම නොවන වත්කම් වල උඩින්ම දාන්න ඕනේ. ඒ වගේම තමයි ජංගම වත්කම් වල යටර වෙනවා මුදල් කියන එක. මුදල් වල ද්‍රවශීලතාවය 100%. right. ද්‍රවශීලතාවය කියලා කියන්නේ ඉක්මනින් මුදල් බවට පත් කර ගැනීමේ හැකියාව. මුදල් ආපහු මුදල් කරන්න දෙයක් නැහැ. ඒ නිසායි ඒකේ ද්‍රවශීලතාවය 100% කියලා කිව්වේ. ඉඩම් ගොඩනැගිලි වල ද්‍රවශීලතාවය ගොඩක් අඩුයි. මේක විකුණ ගන්න යම් කිසි කාලයක් ශ්‍රමයක් දරන්න සිද්ධ වෙනවා. මුදල් බවට පත් කරගන්න ටිකක් කාලයක් ගත වෙනවා. right. ඒ හින්දා තමයි ඒක උඩින්ම දාලා තියෙන්නේ. අපි ඒකත් එක්ක මුළු වත්කම් ටික ගණනය කරනවා. ජංගම නොවන වත්කම් සහ ජංගම වත්කම් ටික එකතුවෙන් මුළු වත්කම් මේ විදිහට ගණනය කරනවා. right. ඊළඟට අපිට ව්‍යාපාරයක හිමිකම ගැන තමයි කතා කරන්න තියෙන්නේ. අපි අද දවසේ ලාබලාභ ප්‍රකාශනය කතා කරා. ඒ වගේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ප්‍රවේශයක් ගත්තා. අපි ඊළඟ දවසේ මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ වත්කම් ටික කතා කරා. හිමිකම් සහ වගකීම් කියන කොටස කතා කරන්න තියෙනවා. අපි ඊළඟ දවසේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ හිමිකම් සහ වගකීම් ටිකත් එක්ක විශාල ගාණක් හදලා අපි මේ පාඩම අවසන් කරනවා. එහෙනම් ආයුබෝවන්.